අලුත් දවසක පින්බර වූ උදෑසනක අපි ඔබව මුණ ගැහෙනවා බෞද්ධ රූපවාහිනී නාලිකාවෙන්. ජීවිතයේ සැනසුම, සැනසෙල්ල, සතුට සොයා ගන්නට මනුස්සත් භවය තුල කාලය ගත කරන අපි හැම කෙනෙක්ම නිරන්තරයෙන්ම උත්සාහයක නිරත වෙනවා. අපේ ජීවිතයට සැනසුම, සැනසෙල්ල ලබා ගන්නට නම් අපේ ජීවිතයේ සැනසෙල්ලේ ගත කරන්නට නම් ඒ වෙනුවෙන් අනුගමනය කළ යුතු මාවතක්, ඒ වෙනුවෙන් යොමු විය යුතු දිශානතියක් අපට අත්‍යවශ්‍ය වෙනවා. ජීවිතය සත්පුරුෂයෙකු ලෙස සතුටින් නිදහසේ ගත කරන්නට නම් අපට අනුගමනය කරන්නට පුළුවන්කම ලැබෙන එකම මාර්ගයේ බවට පත්වන්නේ උතුම් බෞද්ධ දර්ශනය පමණයි. බෞද්ධ දර්ශනය අපේ ජීවිතවලට ඇතුළත් කරගන්නට නම් අප ධර්මයේ තුල හැසිරෙන්නට අවශ්‍යයි. ධර්මයේ තුල හැසිරෙන්නට නම් අප ධර්මයේ පිළිබඳ දැන කියා ගැනීම අත්‍යවශ්‍යයි. එනිසා ඔබට ධර්මයේ පිළිබඳව දැන කියා ගන්නට උතුම් හෝරාවක් විවර කර දෙමින් අද දවසේදීත් අපි සූදානම් වෙනවා සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමේ වැඩසටහන මෙතෙන් සිට සුපුරුදු පරිදි සිකුරාදා දවසේදී ආරම්භ කරන්නට. වෙනතුනේ අදත් අපේ ජීවිතයට සැනසුම සොයා දෙන්නට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවන් සිද්ධ කරමින් මේ උතුම් හෝරාව මෙහෙවන්නට ඊ타ත්ම ගෞරවයෙන් වැඩම කරන්නට යෙදුනා බතරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදුනාද පවත්වමින් අද දවසේදීත් උන්වහන්සේව ඊ타ත්ම ගෞරවයෙන් ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහැවතුනේ සුපසන් ජීවිතය සාකච්ඡාමය වැඩසටහන තුළින් පසුගිය සතිය වගේම සති කිහිපයක් පුරාවටම සතිපට්ඨාන සූත්‍ර දේශනාව මූලාශ්‍රය බවට පත් කරගනිමින් කායානුපස්සනාව, වේදනානුපස්සනාව කියනා වූ ධර්මතාවයන් පිළිබඳව අපි සාකච්ඡාවට ලක් කරන්නට පුළුවන්කම ලැබුණා. අපට අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබුණා. ඉතින් අද දවසේදීත් අපි උත්සාහයක නිරත වෙනවා සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වන්නා වූ වේදනානුපස්සනා කියන ධර්මතාවය පිළිබඳව තවත් දුරට පැහැදිලි කරගැනීමෙන් අවබෝධ ඇති කරගන්නට. පින්තුනේ ඒ අනුව අද දවසේදී මේ උතුම් වැඩසටහන ඔබට නරඹන්නට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා දෙමින් මේ උතුම් වැඩසටහන වෙනුවෙන් ස්වකීය දායකත්වයේ ගනිමින් කටයුතු කරන පින්වත් පිරිස පිළිබඳවත් අපි ඊ타ත්ම ඌමනාවෙන් සිහිපත් කිරීම අත්‍යවශ්‍යයි. ඉතින් ඒ වෙනුවෙන් මා කාල වේලාව ගන්න අතර වාරයේ ආරාධනා කරනවා දායකත්වයේ ගනිමින් කටයුතු කරන පින්වත් පිරිසට ප්‍රථමයෙන්ම ලෝතුරා ශාන්තිනායක මාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රථමයෙන්ම මල් වට්ටිය පූජා කරන්නට පුෂ්ප පූජාවන් සිදු කරන්නට ඉනනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වමින් දේශනාවට ආරාධනා කරන්නට සම්ප්‍රදාය අනුකූලව දේශනාවට ආරාධනා කරන්නට ඒ පින්වත් පිරිසට දැන් ආරාධනා කරනවා. ඒ අනුව පින්වතුනි අද වැඩසටහනේ ස්වකීය දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ VS වන්‍යාරච්චි මහත්මයා, ඉන්ද්‍රාණි සුජාතා කුරුවිට මහත්මිය, ඒ වගේම දියණිය සහ බෑණනුවන් ඇතුළු ඒ පවුලේ සුපින්වතුන් පිරිස විසින්. ඉතින් ඒ හැම දිනාටමත් අපි මේ මොහොතේදී පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා සුපසන් ජීවිතයේ ධර්ම සාකච්ඡාමේ වැඩසටහන වෙනුවෙන් ඔවුන් ලබා දෙන්නා වූ ස්වකීය දායකත්වයන් පිළිබඳව. එහෙමනම් ඒ හැම දිනාටමත් එලෙස පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමින් අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට ඊ타ත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අපි හැම දිනාවම උතුම් තිසරණ සහිත වූ පංචශීලයේහි පිහිටුවීමෙන් අනතුරුව සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වන්නා වූ වේදනානුපස්සනා කියන ධර්මතාවය පිළිබඳව අද දවසේ මේ උතුම් හෝරාව තුළ අප කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්නට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණානුභාවයෙන් දලදා ස්වාමින් වහන්සේ, ජයශ්‍රී මහ බෝධිරාජානන් වහන්සේ, ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින්නා වූ සරණමාලී චෛත්‍යරාජානන් වහන්සේගේ අනන්ත ගුණානුභාවයෙන් සුපසන් ජීවිතයේ සදහම් සාකච්ඡාව දෙසුමෙහි අද පින්වත් වූ දායකත්වයෙන් කටයුතු කරන VS වන්‍යාරච්චි මහත්මයා, ඉන්ද්‍රාණි සුජාතා කුරුවිට මහත්මියන්, දියණිය සහ බෑණු පුතුණුවන් ඇතුළු සහභාගීන ඔබත් මේ රටෙහි හෝ ලෝක කොතනක හෝ වෙසෙමින් මේ දෙසුම සාකච්ඡාව නරඹන ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාමත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති පින්වත් නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරුවනත්, ඒ වගේම සඳුන් ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ඔබ සැමත් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා,
සුවපත් වෙත්වා. සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ ධර්මානුධර්ම පිළිවෙත් මගෙහි සොම්නස් උපදවාගෙන ලෞකික ලෝකෝත්තර ඵල සමාධි අවබෝධ කොට ගනිමින් ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිස යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්නේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු සාදු. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. ඉති අජ්ජත්තං වා වේදනාසු වේදනානුපස්සී විහෙරති. බහිද්ධා වා වේදනාසු වේදනානුපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධා වා වේදනාසු වේදනානුපස්සී විහෙරති. සාදු සාදු සාදු. උතුම් තුනුරුවන් සරණයි. සදහවත් පින්වත්නි, සුපසංජීවිතයේ සදහම් සාකච්ඡාව දෙසුම ඔබට නිවන් මඟ අරමුණු කරමින් එනමුත්
මෙලව ජීවිතය ලෞකික වශයෙන්ුත් සැනසුණු සිතකින් ගත කරන්නට එමගින්ම මේ ජීවිතයේම ලෝකයේ ලෞකික ලෝකයේ ඉක්මවා ගිය ලෝකෝත්තර ස්වභාවයට සිත සිහිය යොමු කරන්න මේ දෙසුම් පෙළින් සාකච්ඡා පෙළින් අපි අදහස් කරනවා. එනිසා ලෞකික ලෝකෝත්තර මාර්ග දෙකම තමාගේ සිත තුළ සිහිය පිහිටුවලා උපදවා ගන්නා ආකාරයයි අප මතකොට දක්වන්නේ. සඳුන් ජීවන්ත පුතුණුවන් සඳහන් කළා වගේ මහා සතිපට්ඨාන සූත්‍රය දීඝනිකායේ මහා වග්ගයේ අඩංගු මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙනයි මේ දේශනා පෙළ මේ දිනවල අප සාකච්ඡා කරමින් සිටින්නේ. මේ ධර්ම මාර්ගයට ලං වුණු සියලු දෙනා පාහේ මේ පරමාර්ථ ධර්මය සිත සිහිය යොමු කරන මේ උතුම් සතිපට්ඨාන සූත්‍ර දේශනා පිළිබඳව යම් වූද දැනුමක් පවතිනවා. ඒ අවබෝධයට ගැනීම එදිනෙදා ජීවිතයේදී පවා ගෘහස්ත ජීවිත ගත කරන ඔබ එදිනෙදා ජීවිතයේදී පවා සතර ආකාරයකින් පෙන්වා දුන්නු සිහිය පිහිටුවා ගැනීම අප මේ සාකච්ඡා කරන්නේ ඔබ දන්නවා. නමුත් ඒ අවබෝධයට ගැනීමයි මේ අප උත්සාහ කරන්නේ. සඳුන් ජීවන්ත පුතුණුවනි විශේෂයෙන්ම මේ කාලය දුක්ඛ දෝමනසයන්ගෙන් පිරුණු කාලයක් අප රටේ පවතින. ඒක සම්මුති කතාවක්. දුකද සැපද කියන වචනේ අපි තීරණය කරන්නේ ලෞකික ලෝකයේ තුල අපි ඒ ලෞකිකව පිළිගත්ත අරමුණු හා සමගිනුයි. ලෝකෝත්තර අදහසට එනකොට මේ කිසිවක් අපි සැප හෝ දුක හැටියට නොව විදර්ශනාවෙන් දකිනව හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙල හේතුන්ගෙන් විසිර යාමෙන් සකස් වෙන අපි හිතින් සකස් කරා වූ අරමුණු මේ සංස්කාර ස්වභාවයක් තමයි මේ ඇතිව පවතින්නේ. ඉතින් එය ගැඹුරු අදහසකින් දැකිය යුතු දෙයක්. නමුත් සම්මත ලෝකයේ තුල ඔබ දකින දේ මේ කාලයේ තුල ඔබට අපහසු කාලයක්. වැඩි පිරිසකට දුක්ඛදායී කාලයක්. මොකද ජීවිතේ හුරු වුණු පුරුදු වුණු දේවල් Tamanට ඒ ආකාරයෙන් නොලැබී යනකොට ඒක කරදරයක් හැටියට ගන්නව, ඒක දුකක් හැටියට ගන්නව. ඒවායින් අනතුරුව ලෝභ, දෝෂ, මෝහ, මද, මාන, දිට්ඨි ආදී වශයෙන් සකස් වෙනවා. තවත් ආකාරයෙන් සඳහන් කළොත් තණ්හා, මද, මාන, දිට්ඨි බවට පත් වෙනවා. ඒවා කෙලෙස් මග සකස් කරන ප්‍රපංච බවට පත් වෙනවා. මේ හඳුන්වන්නේ ධර්ම කතාවේ ප්‍රපංච කියලා. වර්තමාන පරිසරය තුළ දහමට පරමාර්ථ ධර්මයට සිත යොමු නොකළොත් හා යොමු නොකළ සිත්වල ඇති වෙන්නේ මේ ප්‍රපංච කෙලෙස් මාවත තණ්හා, මද, මාන, දිට්ඨි. ඒ නිසා අප විසින් මේ ධර්ම මාර්ගයේ තුල සිත සිහිය පිහිටුවලා ලෞකික වශයෙන් සැනසුණු ජීවිත ගමනක් පවත්වා ගන්න අපි උත්සාහ ගත යුතු වෙනවා. ඒට හේතුව ඇයි? මනුෂ්‍ය ජීවිතය ලැබීම ඊටාම දුර්ලභ අවස්ථාවක්. ඒක මේ පොඩි දරුවන්ගේ ඉඳලා පැහැදිලි කන කැස්බ වියසිදුරෙන් අහස බලනවාටත් වඩා ඊටාම අපහසු අවස්ථාවකුයි මේ මනුෂ්‍ය ජීවිතය. ඒ මනුෂ්‍ය ජීවිතයේ කලින් කල විවිධ හේතු නිසා විපත්ති සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ විපත්ති නිසා අපි දුර්ලභව ලබාගත් මේ උතුම් මනුෂ්‍ය ජීවිතය එපමණක් නෙමෙයි. අති දුර්ලභව මුණ ගැසුණු කුමද්ද පුතේ? ගෞතම බුද්ධ ශාසනය. මේ බුද්ධ ශාසනයෙන් උතුම් ප්‍රයෝජනයක් ලබන්න ඕනේ. ආහාර ගැනීමයි, නිදා ගැනීමයි, වර්ගයාභෝ වීමයි, මරණ බයයි සංසාර ගමනේ පටන් අත්විඳපු දේවල්. ඊටත් වඩා සතර පාය පිළිලා අප්‍රමාණ කාලයක් දුක් විඳලා තියෙනවා. කල්ප ගණන්. අමාරුවෙන් ලබාගත් මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ කලින් කල පවත්නා ගැටලු වලට සම්මුතිය තුල ඒවා ධර්ම මනසිකාරයෙන් බැහැර වෙන්නේ නැතුව සීලය, විනය, ශික්ෂණය මේ තරුණ දරුවන්ට අද ආමන්ත්‍රණය කළොත් විනය, ශික්ෂණය, සීලය, හැදුණුකම මේවා අවබෝධයෙන් කළ යුතු දෙයක්. මනස තුල අර දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයත්
හැම චිත්තක්ෂණයක් පාසාම අපිට අහිමි යන කුමක්ද? ජීවත් වීමේ කාලය. ඒක සම්මතයේ තුල 100ක් 110ක් කිව්වට මේ යුගයේ තුල කාටත් එය එසේ නොවන බව පැහැදිලි. ඒ නිසා ඕනම මොහොතක් අවසන් මොහොත වෙන්න පුළුවන්. කෙසේ වෙතත් අන්න ඒ ඕනම මොහොත අවසන් මොහොත තිබෙන හැම චිත්තක්ෂණයක් පාසාම අපෙන් ගිලිහී යනවා. ඒ නිසා සතර අපායට නැවතත් යමු නොවි මේ ලද අවස්ථාවෙන් උතුම්ම ප්‍රයෝජනයක් ලබන්න මේ ඇතිවුණු ගැටලු ලෞකික වශයෙන් දැකලා සීලය විනය ශික්ෂණය අනුව කටයුතු කරමින් පරමාර්ථ ධර්මයේ පිහිට ඇති කරගන්න ඒකාරක්ඛ ඔබට එකම එක ආරක්ෂාවක් ඇති කරගන්න පුළුවන්. එතනින් අපි කටයුතු කළ යුතුයි. මොකද ඒ ආරක්ෂාව සිහිය පිහිටුවීම. ඒක තමයි හොඳම ආරක්ෂාව. අනිත් හැම ආරක්ෂාවක්ම తాවකාලිකයි. මේ කාලය තුලත් පුතේ අවශ්‍යයට ආහාර පාන දෙන්න පුළුවන්. අනිත් දේවලුත් පහසුකම් සලසන්න පුළුවන්. හැබැයි ඒවා කෙටි සහනාධාරයක් පමණයි. කාල විපත් වෙනකොට දුක් විපත් වෙනකොට සහනාධාරයක් දෙනවා. ඒක කෙටි උපකාරයක් විතරයි. හැබැයි දීර්ඝ වශයෙන් අපි සිහිය පිහිටුවලා සසර ගමනෙන් ආරක්ෂා වෙන්න ඕනේ. මොකද සසර ගමන කියන තැන වචනේ පාවිච්චි කරනකොට ස්කන්ධ පංචකය හට ගැනීම හා අබ්බොච්චින්න. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය හට ගැනීම හා විසිර යාම. නැවත හට ගන්නව විසිර යනවා. මේක තමයි භව පැවැත්ම. ඔබ සාමාන්‍යයෙන් කියන්නේ ඉපදීමෙන් මරණයටපත් වෙමින් යන ගමන කියලා සසර කියලා. ධර්මයේ හඳුන්වන්නේ එතකොට දැන් කර්මය පවතිනකම්. කර්මය සකස් වෙනවා භවාංග තුල අපි හඳුන්වන්නේ විඥාණය වැඩෙනවා කියලා. එතකොට ඒ විඥානීය කර්මය ඇසුරු කරගෙන වැඩිම නිසා අවසාන අවස්ථාව හඳුන්වනවා ඒක දීර්ඝ කතාවක්. නමුත් කෙලවට ගත්තොත් චුතිය කියලා. චුතියට සකස් වුණාම කුසල් වූ අකුසල් බලවත් වූ මේ අශෘතව පෘථග්ජන ස්වභාවය ගැන අදහස් දක්වන්නේ කුසලයේ බලවත් වුණොත් දිව්‍ය මානසික සම්පatti. ධ්‍යාන වඩලා තිබුණොත් බඹලව. හැබැයි කුසලයේ දුර්වල වෙලා අකුසලයේ බලවත් වුණොත් සතර අපාය. මෙන්න මේ නිසා අන්න එතින්දි මොකද වෙන්නේ? ඒ මරණයේදී කායස බේදා පරම්මරණා කියන තැන මේ රූප කය මේ රූපේ පඨවි ආපෝ තේජෝ වායෝ විසිරලා යනවා. ඒකනේ දැන් සාමාන්‍යයෙන් මේදිලා තැනක තියෙන ඇරියොත් උද්දුමාතක විනීලක විපුබ්බක සාමාන්‍ය විදියට. අද කාලේ හැටි රසායනික දෙයක් හෝ යමක් යොදන්නේ නැතුව තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? ඉදිමෙන්න පටන් ගන්නවා. නිල්වන පිට පටන් ගන්නවා. ඊළඟට අපවිත්‍ර දෙන සැර වලින් පිරෙන පටන් ගන්නවා. පිපිරෙන්න, කැඩෙන්න, බිඳෙන්න, සිදුරු වෙන පටන් ගන්නවා. ආදි වශයෙන් තමයි දකින්න ලැබෙන්නේ පණුවන්ගෙන් වසාගෙන. ඒ ස්වභාවයටපත් වෙනවා. ඊළඟට නාම ධර්ම වේදනා සංඥා සංඛාර විඥාන කියන මේවා එතකොට අපි හඳුන්වන්නේ විඥානයේ බැහැර වෙලා ගියා කියලා. ඒක තමයි සිද්ධ වෙන්නේ. නැවතත් කර්මානුරූපව අර මුලින් සඳහන් කළා වගේ කුසලයේ බලවත් වුණොත් සුගතියක් අකුසලයේ බලවත් වුණොත් දුගතියක් හිමිනවා. නැවත ස්කන්ධ පංචකය සකස් වෙනවා. සමහර අවස්ථාවල ස්කන්ධ පංචක තුනක් වෙන්නත් පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් ස්කන්ධ පංචකය නැවත සකස් වෙනවා. මේක තමයි භවය. සසර පැවැත්ම විසිරීම සහ නැවත සකස් වීම. එතකොට සියලු සත්ත්වයෝම වැඩිපුරම උපත ලබා තිබෙන්නේ කොහිද? තරුණ දරුවනි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුව සතර අපායේ. නරක තිරිසන් ප්‍රේත අසුර. මේ දේශනා පෙළෙහි නැවත නැවත අපි මතක් කරනවා. ඒට හේතුව මේ දුර්ලභව ලබාගත් උතුම් මනුස්ස ජීවිතේ වටිනාකම් පෙන්වන්න කරන්න. මේ වැඩිහිටි දෙමව්පියන්ට මතක ඇති මේ තරම් පහසුකම් නැති කලෙකත් ඔබේ දෙමව්පියොත් ඔබට කුමක්ද කිව්වේ? දරුවනේ මේ ලෝකෙට එනකොට අපි අතට මිනිමොලෝ ගැන කිසිවක් අරගෙන ආවෙත් නැහැ. අතට මිටිමොලෝ ගැන කිසිවක් අරගෙන යන්නෙත් නැහැ. කර්ම ශක්තිය පිහිටෙන් තමයි කුසලයේ බලවත් වීමෙන් මිනිස්සෙක් උනේ. ඒ නිසා ඒ බව තේරුම් අරගෙන නුඹලා සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්න. බොහෝම අමාරුවෙන් ලබාගත් මනුස්ස ජීවිතයක් මේ ලබාගෙන තිබෙන්නේ. ඒරකපත්ත නාගරාජයා දුකටපත් වෙලා සඳහන් කළේ අවුරුදු 20000ක් තිස්සේ. ඒ ජීවිතෙත් මේ දුක් විඳගෙන ඉන්නේ. කිච්චෝ මනුස්ස පටිලාභෝ කිච්චම් මච්ඡාන ජීවිතං. භාගතුන් වහන්සේ දේශනා කළ මනුස්ස ජීවිතයක් ලැබීම වගේම ඒ මනුස්ස ජීවිතේ පාත්වා ගැනීමත් ඊටම අපහසු අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාව තේරුම් ගන්න තමයි නිතර මේ දේ පෙන්වුම් කරන්නේ. එතකොට ඒ දුර්ලභ අවස්ථාව තේරුම් ගත්තම කිසි විටකවත් සල්ප වූ වෙලාවක්වත් නිින්ද අවශ්‍යයි නිරෝගීතාවයට. හැබැයි ගිය තැන වැටි වැටි නිදා ගන්න කියන එක නෙමෙයි. තීන මිද්දේ හා අලස බව මනුස්ස ජීවිතයේ උතුම්කම
අමතක වීම, ಗುಣධර්ම අමතක වීම, හිරි ඔතප් නම් පාපයට අවබෝධයෙන් ඇති කරගන්නා වූ ලැජ්ජාසිය අවබෝධයෙන්. ඒ අවබෝධය කියන වචනේ පාවිච්චි කර නැත්තම් නීතියට බයයි, සමාජයට බයයි, දොර වහගෙන කවුරුවක් නැති තැන රහසෙන් සිටේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන කාට හැංගෙව්වත් හංගන්න බැරි කොතැනටද? තමන්ගේ සිතට. කර්මය සකස් වෙන එක කාටවත් හංගන්න බෑ. එතකොට ඉතින් තමාම ඔබට වැටෙන වචනෙන් සඳහන් කළොත් අවංක වෙන්න ඕනේ. සිත සිහිය පිහිටවන්න දැන් මේ සතිපට්ඨාන කියන වචනේ ගන්නෙ අන්න එතනයි. ඒ තමයි Tamanට ඇති හොඳම ආරක්ෂකයා. නැත්තම් අර తాවකාලිකව දෙන ඔක්කොම දේවල් සහනාධාරයක් පමණයි. හැමදාම සහනාධාරයෙන් යැපෙන්න බෑ. තමාට තමා දියුණුවක් අභිවෘද්ධියක් Taman ඇති කරගන්න ඕන. ඒක සිත සිහිය පිහිටුවීම. එතකොට අද දවසේ ගිය සතියේත් අපි සාකච්ඡා කළා සතර ආකාරයකින් සිහිය පිහිටුවන කයේ ඇවතුම් පැවතුම් පිළිබඳව, ඊළඟට වේදනා සැප දුක් මධ්‍යස්ථ විඳීම් පිළිබඳව, සිත් රාගසිත, විතරාග, දෝසසිත, විත දෝස, මෝහසිත, විත මෝහ ආදී වශයෙන් 16 ආකාරයකින් දැක්වුවා. ඊළඟට ධම්මානුපස්සනාවේදී පංච නීවරණ ස්කන්ධ පංචකේ පටන් නිවන් මඟ අරමුණු කරමින් සිහිය පිහිටුවීම. එතකොට අද වේදනානුපස්සනාව යටතේ සාකච්ඡා කරන ගිය සතියේ අපි යම් දුරකට සාකච්ඡා කළා. වේදනාව. දැන් මේ එක විටක සාමාන්‍ය ශ්‍රුතවත් හිතවලට හැෙන වේදනාව කියනකොට දුක් වේදනාවක් තමයි එක විටම හැඟෙන්නේ. මම හරි වේදනාවෙන් ඉන්නේ. ඉන් අදහස් කරේ මම කියන ස්වාමීන් වහන්සේ නෙමෙයි. පොදුවේ සඳහන් කරන වචනේ. වේදනාවෙන් සිටනවා කියන්නේ අර බොහෝ කෙනෙකුට දැනෙන දුක් වේදනාවක් කියන අදහස. නමුත් වේදනාව කියන වචනේ අපි වචන තුනකින් ගන්නවා. ඒ තමයි සැප දුක් මධ්‍යස්ස, සුඛ දුක්ඛ උපේක්ඛා කියන තැන. ඒක තමයි සරල වචනේ. හැබැයි මේවා මුලින් තීරණය වෙන්නේ සම්මුතිය අනුව. දැන් ඔබට ওই වාඩි වෙලා ඉන්න එක වාඩි වුණු ගමන්ම සැප. දැන් කොහොමද දැනෙන්නේ? දැන් ওই කොට්ටේ කුෂන් එකේ තියෙන වරදම නෙමෙයි. කොතනද සිහියෙන් පිහිටලා කියන බල. ඇයි ටිකක් දැන් දුක් වේගෙන යනකොට ටිකක් අමාරු වගේ ඉරියව් මාරු කරන්න හිතෙනවා කියලා කොතනද ගැටලුව තියෙන්නේ? Tamange මේ කායේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි ඒ කායේ ගැටලුවක් ඇති උනේ? මේක හැදිලා තියෙන්නේ මේ රූපස්කන්ධය ධාතු හතරකින්. පඨවි ආපෝ තේජෝ වායෝ. තද ගතිය වැగిරෙන බව උෂ්ණය. මේ හතර හැකිතා දුරට සමානව තියෙනකන් අපි නිරෝගී. මේව අඩු වැඩි වශයෙන් එහා මෙහා වෙනකොට විසිරෙනකොට තමයි රිදෙනවා, කැඩෙනවා, බිඳෙනවා. හා අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල පවා ප්‍රබල ලෙස ඒවා යථා තත්ත්වයට හෝ සමාන කරගන්න බැරි වෙනකොට තමයි ප්‍රබල ලෙස ඒ ඉන්ද්‍රියන් වල පැවැත්මට අපහසු වන ආකාරයෙන් ලෙඩ දුක් කියලා සඳහන් කරන්නේ. එතකොට ඔය සම්මතයේ තුල සැපයි කියලා අල්ලගත්තට යාන වාහන, ගේ දොර, ඇඳුම් පැළඳුම් විවිධාකාර උපකරණ තාක්ෂණයත් එක්ක මේ දේවල් හැබැයි මේ සසරේ අපි ඇවිදනා තාකල් ස්කන්ධ පංචකය ලැබුවොත් ස්කන්ධ පංචකය තුළ රූපස්කන්ධයේ තියෙන රූපස්කන්ධය සකස් වෙන්නේ විශේෂයෙන් අපි මිනිස්සු හැටියට අපි මේ සිහිපත් කරන එතකොට අපිට කාල වේලාව ඉතුරු කරගන්න පුළුවන්. ඒතර මිනිස්සු හැටියට ගත්තොත් එතකොට රූපස්කන්ධේ රූප නැත්නම් මේ කයෙහි මේ ධාතු හතර. පඨවි ආපෝ තේජෝ වායෝ. ඉතින් සියුම්ව දැකලා තියෙන්න ඕනේ ජීවන්ත පුතුණුවනි මේ ධාතු හතරත් අනිච්ච දුක්ඛ අනාත්ත තිලක්ෂණ ධර්මයට යටත්. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා වගේම හේතුන්ගේ විසිර යාමෙන් නැතිව යනවා කියන අදහස දකින්න ඕන. කෝපුතේ පඨවි ධාතු තදගතිය ඔයි කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන්නහරව තදගතිය පඨවි කියන පොළව තදගතිය උඩ ඉඳලා අර සියුම්ම දැකින සිවිය දක්වාම අඩු වේගෙන යන ඒ ස්වභාවය දකින්න. ආපෝ කියන්නේ වැగిරෙන තේජෝ උෂ්ණය වායෝ සුළඟ. තව දකින්න ඕනේ විපස්සනාවේදී පුතේ චිත්ත සහ වේදිත කියන. අපි වෙනත් ආකාරයකින් ආකාශ විඥාන කියලා හඳුන්වන කොටස් දෙකක්. මෙතන චිත්ත ස්වභාවයේ හිතේ ස්වභාවයත් අවබෝධ කරගන්න ඕන. වේදනා විඳින් ලක්ෂණත් වේදිත කියන තැනින් අපි හඳුනා ගන්න ඕනේ. දැන් එතකොට අපහසුව දැනෙන්නේ ප්‍රධාන වශයෙන් මේ ශරීරයේ තියෙන ගැටලුව. ඉතින් මේක මේ භවයේ තුල ගමන් කරනකොට ස්කන්ධ පංචකය ලබනවා නම් මේකත් එක්ක තමයි අපිට යන්න වෙන්නේ. ඉතින් අපිට මේකත් එක්ක කරගන්න තියෙන අවබෝධයක්. අර සිහිය පිහිටුවීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ අවබෝධය. කුමක්ද? මේ පඨවි ධාතුවද අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත්. දැන් ඒක සම්මත් ප්‍රඥාවෙන් දැක ගන්න ඕන.
නැතුව මේ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන එක නොදන්න අයටයි මේක සිද්ධ වෙන්නේ කියන එක නෙමෙයි. ධර්මාබෝධයටපත් වෙනකොට අනිච්ච දුක්ඛ අනාත්ම වටහා ගන්නකොට මේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාකයක්ම පණේතු උනත් පන්නේතු උනත් මේ හට අරගෙන බිඳී නැතුව යනවා කියන ස්වභාවය අපි අවබෝධයට ගන්නකොට ඒක මගේ කරගන්නේ. ඒක දුකකට හේතුවක් කරගන්නේ නැහැ. නැත්තම් ලෝභ දෝෂ මෝහ සකස් වෙන තැනකට සිත සිහිය පිහිටවන්නේ. මේ තමයි යථා ස්වභාවය. යථා භූතම් පජානාති. තතු තතු ආකාරයෙන් දකිනවා. ඉතින් සංසාර ගමනේ කර්මානුරූපව ගමන් කරනකොට මේ ස්කන්ධ පංචකය ලැබුණා. ඉතින් ස්කන්ධ පංචකය පවත්නෝ නම් මේ ස්වභාවයට මුහුණ දෙන්න වෙනවා. සම්මුතිය තුල නිරෝගී භවෙන් කවල පොවලා ප්‍රසන්නව විනය ශික්ෂණයේ ඇතුව පෝෂදාය ආහාරයක් ගිලන් වෙන තැන බෙහෙත් කරලා ඒ දේ කරනවා. නමුත් හැබෑ කතාව නම් මෙතන පවතින්නේ හට අරගෙන බිඳී නැතිව යාමක් කියන අවබෝධයට එනවා. එතකොට අපි වචනේ ගන්නව පුතේ උපාදානය කරන්නේ. සැප වුණත් හිතෙන් දැඩිව ගන්න. උපාදානය කරන්නේ මගේ මම වෙමි මගේ වසඟේ පවතිනවා කියලා මගේ ආත්මය කියලා වෙනස් වෙන තැනත් තෘෂ්ණාවෙන් ගැටෙන්නේ යන්නේ නැහැ. මේ මට මොකද වුනේ මේකද කර්මය. ඔබ තමයි මේ දේ මට ඔක්කොම කළේ. ඕගොල්ලෝ තමයි අපිට මේ දේ කරේ. සම්මුතිය තුළ වෙන්න පුළුවන්. සාමියා බිරිඳ වෙන්න පුළුවන්. දෙමව්පියෝ දරුවෝ වෙන්න පුළුවන්. අද ඇහෙන විදියට විවිධ පිරිස් වලට වෙන්න පුළුවන් ඔබ කියලා මේ දේ. හොඳයි. සම්මුතිය තුළ එක විසඳ ගන්නවා. හැබැයි මේක අවබෝධයේ තියෙන්නේ තමා තුළමයි. මේක ලෝක ස්වභාවය. මීට වඩා සතර පායේ පිදිලා දුක් විඳලානේ මේ ස්වභාවය ඇවිදිලා තියෙන්නේ. දැන් සතර පායේ පිදිලා අප්‍රමාණ කල්ප ගණන් දුක් විඳිනකොට කාටද චෝදනා කරන්නේ? යම රජුරවන්ටද? දේවදූත සූත්‍රයේ ඇහෙන විදියට යම රජතුමනි ඇයි නුඹ මට වද දෙන්නේ කියලා අහන්නද? කාගෙන්ද අහන්නේ? එහෙමනේ. තමන්ගෙම තමයි අහන්න ඕනේ. තමන් මේ ඇති කරගත්ත අනෝබෝධය නිසා ඇලීම් ගැටීම් උපාදානය කරගත්ත නිසා අන්න ඒක විපාකය තමයි මේ දුක් විඳින්නේ. සතර පාය. දැනුත් ඒ ස්වභාවය පැවැත්ම තුළ අපිට පෙනෙනවා. නමුත් ඒව සම්මුතිය තුළ විනය ශික්ෂණයේ අනුව ඒවා විසඳුම් ලබනවා. හැබැයි ශාන්තිවාදී තාපසතුමා ඒ ජාතකයේදී කලාබ රජතුමා අතපය කපලා අප්‍රමාණ කරදර කර ඉවසීම කන්ති තියෙනවද කියලා. අවබෝධයෙන් යුත් ඉවසීම. අර හිතේ තරහව තියාගෙන ඕන දෙයක් වුණා දෙන් කියලා නෑ වුණා වගේ ඉන්නවා කියන ඒ ඔබ කියන ඉවසීමක් ගැන නෙමෙයි. විදර්ශනාවෙන් ඇති කරගන්නා වූ මොකද විදර්ශන ඇති කරගන්නේ හේතුඵල ධම. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන් විසිර යාමෙන් නැති වෙනවා. මේ අතට අහු වෙන දේවල් පමණක් නෙවෙයි සිතුවිලිත් එහෙමයි. සිතුවිලි දකින්න. ඇයි මම තදින් ඇලිලා තියෙන්නේ යමකට? සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, මධ්‍යස්ථ වෙන්න පුළුවන්. යන්යන් හේතුන් නිසා. ඒ අරමුණු නිසා, ඒ නිමිති අරගෙන ඒව නිසා තමයි මේ සැප හදාගත්තේ. සැපයි කියලා සම්මුතිය තුළ. හැබැයි මේ ඒ හේතුත් විසිරලා යනකොට දැන් මේ සැප කියන දේ නැති වෙලා යනවා. දැන් කොයිතරම් පුතේ පිරිස ඉන්නවද හමු වෙනකොට නුඹ මගේ ලෝකය කියලා හමු වෙනයි. එහෙමයි. හැබැයි තමන් බලාපොරොත්තු වෙච්ච හිතින් හදාගත්ත නිමිති සංඥා සලකුණු බාහිරව ගත්ත දේවල් ඒ අරමුණුත් එක්කම ටික දවසක් යනකොට වෙනස් වෙනකොට හිතේ ස්වභාවයත් ධර්මානුකූලව අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කනට යටත් කළ දකින්න පුරුදු නැතිනම් දෙනකන් විතරයි ඊට පස්සේ අලුත් යමක් හිත ඉල්ලනවා. ඇසට අලු රූපයක් කනට අලුත් ශබ්දයක් ආදී වශයෙන් ඔය අතෘප්තිකර ආසාවන් කියලා කියන්නේ ඒක තමයි. අතෘප්තිකර ආසාවන් කියලා ඊට පස්සේ රහස්‍ය පවා වැරදි කරන්න හදනේ කොයිතරම් සමාජය තුළ සම්මතයේ තුළ හොඳයි කියලා තනතුරු තිබුණත් මව්පදවිය පිය පදවිය විවාහකයි හා ගෞරවනීය චරිතයක් කියලා තිබුණත් ධර්මයෙන් අභාවිත හිතක් නම් රහස්‍ය හරි වැරද්ද වෙන්න පුළුවන්. සමහරට ඒක එළියට ප්‍රකාශන වුණත් වචනයෙන් ක්‍රියාවෙන් හිත තුළින් චිත්තචෛතසික වශයෙන් අප්‍රමාණ දුකක් විඳින්න පුළුවන්. ඊට පස්සේ වාතතියක් වෙලා නොදැනුවත්වම කායික රෝග බවට පත් වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා අවබෝධයෙන් යුක්තව අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දකින්න අපේ හිත පුරුදු පුහුණු කොට තියෙනකොට අපි ඒ දේ බලන්නේ සැප වුණත් සම්මුතිය තුළ විසඳගත්තත් හැබැයි හිතෙන් දැඩිව උපාදානයක් කරගන්නේ නැහැ කියන තැනක තියෙනවා. වෙනස් වෙන තුන විසඳුම් හොයනවා. හැබැයි හිත තුළ ගැටීමක් තෘෂ්ණාවක් ඇති කරගන්න නැතුව සමාහිත හිතක් බවට පත් කරගන්න තියෙන. ඔය අවබෝධය තුලින් ඇතිවෙන්නා වූ ස්වභාවයේ සිහිය පිහිටවීම තමයි අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ. නැතුව මේ දරුවන්ට අපි ආරාධනා කරන්නේ මේක මේ දුකයි දුකයි කියලා හිස පීරන්න එපා. පිරිසුදු ඇඳුමකින් සැරසෙන්න එපා. ඕක අනිත්‍යයි කියලා. ඒක දෙය අදහස් කරේ නෑ තරුණ දරුවනේ. ඔබ ජීවිතේ දකින්න. ප්‍රසන්න වෙන්න. හැබැයි ප්‍රසන්න වෙන්නේ විනය ශික්ෂණය අනුව. එතකොට ප්‍රසන්නයි කියලා ඔබ
අත්ුක්කංශන පරවම්බන වෙනවද? මොකද අත්ුක්කංශන පරවම්බන කියන්නේ තමා උසස් කරලා අනිත් අය පහත් කොට හිතනවා. දැන් මේ ඇත් වෙන දෙයක් නේ බොහෝ විටක. වචන නිසා, ක්‍රියාව නිසා, හෝ පෙනුම නිසා, හෝ ලෞකික විශේෂ දැනුම නිසා, ධනයක් නිසා කුමක් හෝ සිතුවිල්ලකින් වක්වත් තමන් උසස් කළා අනිත් අය පහත් කොට දකින්නේ. හේතුව අපි ගැඹුරු අදහසක් ගමු. අපි ඔක්කොම දෙතිස් කුණපයන්ගෙන් පිරිපුන් වෙච්ච ඇවිදිනා වැසිකිළියක් බඳු ජීවිත පාත්තගෙන ඉන්නේ. සංසාර ගමනේ අපි ඔක්කොම එකම මගක ගමන් කරන්නේ කර්මානුරූපව. සතර පායෙත් ඉපදිලා දැන් මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබලා තිබෙන්නේ. අපිට සම්මතයේ පේන පාට වෙනස් වුණාට ඒ දේශගුණික ලක්ෂණ අනුව ලෝකේ පවතින නමුත් ස්වභාවය එකයි. ශරීරයේ ඇතුළතත් එකයි තරුණ දරුවනේ. මේ දෙතිස් කුණපයන්ගෙන් පිරිපුන් දොරටු වලින් නිරන්තරයෙන් එළියට ගමන් කරන අපවිත්‍ර දෑ පිරිසිදු කරගන්න සිද්ධ වෙන එකම ස්වභාවයක් පවතින. ටිකක්වත් තේරුම් ගන්න. දැන් කොරෝනා වෙනසක් තිබුණාට රටවල් වලට වෙනස්, පාටට වෙනස් කියලා, භාෂාවට වෙනස්, ආගමට වෙනස් කියලා. ඔක්කොටම එකයි. තරමකින් හෝ එන්නතක් හොයාගන්න හැදුවනම් ඒකත් එක හා සමානයි. හිතලා බලන්න. අර ඉඳුල් වතුර ටිකක් ආහාරට ගත්තා කියන සිඟමන් යදපු කෙනෙක් අයෙක් වුණත් රාජභෝජන පෝෂ්‍යදායීම ආහාර මේ ලෝකේ ගත්තා කියන කෙනාටත් වෛරස් එක වගේම තමයි බලපෑයි. හිතලා බලන්න ජීවිතය ගැන ගැඹුරින්. ඒ නිසා තණ්හා මදමාන ඇති කරගන්න හේතුවක් නැහැ. අපි කිසි විටකවත් තමන් උසස් කළා තණ්හා මදමානෙන් අනිත් අය පහත් කොට ඇති කරගන්න ඕනේ නැහැ. එතකොට මේ තුලින් අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපිට පෙන්වා දෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේවා කොහොමද හඳුන්වන්නේ? සතර බ්‍රහ්ම විහරණ කියන වචනෙන් ඒ දේවල් හිතට නැගෙනවා. ඊළඟට දානීය, ප්‍රිය වචනීය, අර්ථචර්යාව, සමානාත්මතා කියන ඒ මොනවද? සතර සංග්‍රහ වස්තු. මේ කාලේ අවශ්‍යම දේවල් නේ පුතේ. මේ කාලේ අවශ්‍ය මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. එක පැත්තෙන් අපේ හිත නිවා ගන්නවා. අනිත් පැත්තෙන් අන්නයට උපකාර වෙනවා. දානීය, ප්‍රිය වචන, අර්ථචර්යාව, පරෝපකාරී. හා සමානාත්මතා. සමානාත්මතා අපි ඔක්කොම සමානයි කියන තැන මේ ඒ අදහසට වඩා ගැඹුරුයි. හේතුඵල ධම දකින්න ඕනේ. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු ස්කන්ධ පංචකයේ හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙනවා. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ඛණයට යටත් සම්මුතිය පමණයි මම මගේ කියන්නේ පරමාර්ථ වශයෙන් කිසිවක් හෝ කිසිවෙක් මගේ වෙන්නේත් නැහැ මාත් නැහැ මේ තුල පරමාර්ථ වශයෙන්. මගේ වසඟේ පවතින්නේත් නැහැ කියන අවබෝධය ගැඹුරින් සකස් වෙන්න ඕන. මේක දක්වන්නේ පෙන්눔 කරන්නේ මෙන්න මෙතනින් මේ විදිහට දකින්න ඕන. හොඳට ඇහෙන්න. නාම රූප පරිච්ඡේද ස්කන්ධ පංචකය වෙන්කොට දකින්න ඕනේ නාම රූප වශයෙන් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ඛණ ධර්මයට යටත් කොට. පච්චය පරිග්ඝහ හේතු ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන්ගෙම විසිර යාමෙන් නැතුව යනවා. පටිච්ච සමුප්පාදය කියලා අහලා තියෙනෝනේ. ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නොහෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේ හේතුන් පවතිනකොට මේ ඵලය හට ගන්නවා. මේ හේතුන් විසිරලා යනකොට මේ ඵලය නැති වෙලා යනවා. අර මුලින් සඳහන් කළා වගේ තරුණ දරුවනේ මේ බාහිර ආහාර පාන ඇඳුම් පැළඳුම් නිවාස බේත් හේතුවට පමණක් නෙමෙයි. ඒවා නිසා හිතෙන් සකස් කරගන්න සංස්කාර අරමුණුත් මේ විදිහට දකින්න ඕනේ. මේ සිතුවිලි එක්ක තදහැලීමක් ආසාවක්, එක්ක ගැටීමක්, තරහවක්, වෛරයක්. මේකෙත් මේ හේතුන් නිසා මේක ඵලය සකස් වෙනවා. මේ හේතුන් විසිරලා යනකොට මේක නැති වෙනවා. දැන් දරා ගන්න බැරි ආසාවක්. ඒක කාමයේ රතිය, ලෝභය, අවිජ්ජා, දැඩි ආසාව වෙන්න පුළුවන්. හැබැයි දැන් සම්මතයේ තුල දේවල් තියෙන දැන් අපි මේ වේදනානුපස්සනාවේ හඳුන්වන පුතේ දැන් සාමිස වේදනා, නිරාමිස වේදනා කියලා. එතකොට සාමිස වේදනා කියන කාමාශ්‍රිත සුඛ වේදනා, කාමාශ්‍රිත සාමිස සුඛ වේදනා. ඇලීම මුල්කට ගත්ත කැමැත්ත සුඛ වේදනාව. එතකොට හඳුන්වන නිරාමිස. ඒක නෙක්ඛම්මය. නෙක්ඛම්මයේ සමග සැප වේදනාව. ඊළඟට හඳුන්වනවා සාමිස දුක්ඛ වේදනාව, සාමිස දුක්ඛ වේදනාව, ඒ වගේම නිරාමිස දුක්ඛ වේදනාව. සාමිස උපේක්ඛා වේදනාව, නිරාමිස උපේක්ඛා වේදනාව. අර සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන තුන තමයි ওই සාමිස නිරාමිස වශයෙන් දැක්වේ. එතකොට ඔබට පුළුවන්කම ලැබෙන්න ඕනේ සිතේ සකස් වුණු අරමුණු පවා. දැන් බොහෝ කෙනෙක් මේ සැප දුක් හදාගන්නේ බාහිර වස්තු නිසාම නෙමෙයි. මේ තරුණ දරුවෝ දෙන්න. මම හිතන ඔබ සාමියා බිරිඳ මේ දුවයි පුතයි. හොඳයි තරුණ කාලේ. එතකොට මේ ඉන්නේ වණියාච්චි මහත්මයාත් මේ ස්වාමි දියණිය. ඔය ආදිවාසී ඔබ ඔක්කොම හෝ මේ දේශනාව ශ්‍රවණය කරන රටේ ලෝකේ ඔබ කොතනක හෝ අපේ සිංහල භාෂාව තේරුම් අරගෙන තේරුම් ගන්න ඔබ ටික හිතලා බලන්න.
දැන් එතකොට ඔබ සාමිස නිරාමිස දෙකෙන්ම දකින්න ඕනේ ධර්ම මාර්ගයේදී සිහිය පිහිටවනකොට. අපිට ඇති ආරක්ෂාව ඒකනේ. දැන් ඔබට ඇති ආරක්ෂාව පරමාර්ථ ධර්ම අවබෝධයෙන් යුතුව සිහිය. වෙන කිසිම ආරක්ෂාවක් නැහැ. දැන් ස්වාමි දියණිය ගිලන් වෙනකොට ඔබ හිසේ අත තියලා පොරොන්දු වුණත් මම තරුණ කාලේ පොරොන්දු වුණා වගේම ඔබට මාව සිටිනවා බය වෙන්න එපා. සම්මුතියට කිව්වට කමන්නේ හිත හැදෙන්න. අවශ්‍ය බේතක් හේතක් දීලා. හැබැයි කතාව ඒකද? ඔබ දෙපළ කිව්වත් තරුණ පුතේ දුවේක පුළුවන්ද? ඔලිව අත තියලා පොරොන්දු කරගෙන මම නම් ඔබ හොඳටම රකින්නවා බය වෙන්න එපා ටිකක්වත්. ඒක හරියද? తాවකාලිකව බේතක් හේතක් හරි මුදලක් හරි වෙනම පිහිට වෙන්න පුළුවන්. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. මොනද උපායාස කියන්නේ? බලවත් සිත්තවල. පරිලාහ පිච්චෙන දෙවෙනි ගතිය. මේවා ඉදිරියේ පිහිට වෙන්න පුළුවන්ද? ඔබට ආයුෂ අඩු වෙන්නේ නැහැ. මම 100ම දෙනවා. පුළුවන් නම් මගේවත් එක්කම දෙනවා. වචනෙන් නම් කියනවා මගේ ආයුෂත් අරගෙන ඉන්න කියලා එහෙම කියනෝනේ. එහෙම කිව්වට හැබැයි ඉල්ලුවොත් එක දෙනවදම කියලා ඒ අයගේ මහන්න ඕනේ. පරමාර්ථ ධර්ම අවබෝධයෙන්තර ඔය කියන දේවල් මගේ ආයුෂත් කැමැති නුඹට දෙන්න. හැබැයි මට එහෙම දෙයිද කියලා. ඒක වෙන අදහසක්. නමුත් ඒක කැමැති වුණත් කරන්න පුළුවන්. දැන් සත්පුරුෂ දරුවෝ දෙමව්පියන්ට කියනවා. සත්පුරුෂ දෙමව්පියෝ දරුවන්ට කියනවා. සමහර දරුවෙක් ගිලන් වුණොත් එහෙම බරපතල රෝගයක් ඇති වුණා. අනේ දොස්තර මහත්තයෝ නැත්තම් නෝනා මගේ ආයුෂ හරි කමක් නෑ අරගෙන දරුවා ජීවත් කරලා දෙන්න. සත්පුරුෂ දෙමව්පියෝ මේ හිටියා පුතේ මරණ මංචකයේදී මගේ ජීවිතේ නැති වුණත් දරුවට නම් විපතක් වෙන්න එපා කියලා හිතපො මේ සත්පුරුෂ මෑණිවරු වෙන්නත් පුළුවන්. දරුවෙක් ලබනකොට ඒ හිත ඒ ජීවිතවල තිබුණා. කරදරයක් වෙන්න යනකොට දරුවා තුරුළු කරගෙන විපත පැත්තට කරදරයක් වෙන පැත්තට තමන්ගේ හිස දීපු සමහර මව්වරු පියවරු හිටියා. දරුවා ඒ කරදරයෙන් බේරගෙන එහෙමයි හිටියා. නමුත් හැබැයි කතාව එහෙම ඕනකම තිබුණත් අපිට පුළුවන් දෙයක කරන්න ඒක කරන්න බෑ. හැබැයි සිහිය පිහිටුවා ගත්තොත් පරමාර්ථ ධර්ම වශයෙන් හිත සනසාගෙන සම්මුතිය තුල කළ හැකි දේ කරන්න පුළුවන්. උපරිමයෙන් කරන්න පුළුවන්. ස්වාමි දියණියක් නම් අම්මා කෙනෙක් වගේ පිහිට වෙන්න පුළුවන්. ස්වාමියාට ගුණබරව. පිය කෙනෙක් නම් ගුණබර පියා තමන්ගේ ලොකු දුව දෙස බලන වගේ ස්වාමියාට අමතරව එහෙම හිතන්න පුළුවන්. පිහිට වෙන්න පුළුවන්. එතකොට හදවත් වලට දැනෙනවා මේ සංසාර ගමනේ අපි අසරණයි. සතර පායේ තිපිදලා මේ මනුස්ස ජීවිතය ලැබුවත් ලෙඩ දුක් කරදර බාධක මරණය මේ ඔක්කොම දේවල් එක්ක ගලාගෙන යන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එයට උරුමයි. නමුත් හිත සුවපත් කරගෙන ධර්ම සංවේගයට මාර්ගය ඇති කරගෙන නමුත් කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් යුතු ඔබ වගේ ගුණබර ස්වාමි දියණියක් දරුවෝ සොහිරියක් ලේ ඥාති නොඋනත් ඔබ වගේ කල්යාණවන්තෙක් කවදාවත් හඳුනන්නේ නැති මේ මොහොතේ හමු වුණත් නුඹ වගේ සත්පුරුෂ මිනිස්සෙක් ජීවිතේ මුණ ගැහිම සැනසෙල්ලක් කියන තැනක් වුණොත් මොකද ඔබට හිතෙන්නේ? අර ලෙඩ දුක් කරදර බාධක නැදිනී යන පටන් ගන්න. ඒව පේනවා දැනෙනවා. හැබැයි දුක් වේදනාවක් හැටියට ගන්නෙ නැතුව සැනසෙන්න පුළුවන්කමක් තිබෙනවා. එය නේද බොහෝ තැනක ඔය තරුණැත්තොත් කියන්නේ. ඕන දුකක් විඳ ගන්න. මට හිත සැනසෙන්න ළඟින් සත්පුරුෂ මිනිසෙක් හැටියට ඉන්න. තුන් වේල නෙමෙයි එක වේලක් වුණත් කමක් නැහැ සත්පුරුෂ කෙනෙක් මගේ ජීවිතේ සැනසෙන්න සිටිනවා කියලා හිතට දැනෙනවා. රණින් කළ යහනාවේ නෝන්ට පැලේ වුණත් කමක් නැහැ මට පුළුවන්. හැබැයි සත්පුරුෂ මිනිස්සෙක් ලිංගතුකමෙන් කතා කරන අවංක රවට්ටන්නේ නැති බොරු කියන්නේ නැති මදේට ප්‍රමාදයට හේතුන මත්තතුරට වැනි දෙයකට යොමු නොවන. එතකොට සිහිවි කල්ුණාම ඇති වෙන ධර්මයේ තේරුම් ගන්නත් බැහැ. ලෞකික ජීවිතේ අවතුම් පැවතුම් ගැනත් හිතා ගන්න පුළුවන්නේ. අන්න එවැනි ජීවිතයක් ගැන ගැඹුරින් දකින්න පටන් ගන්නවා. දැන් මේ වේදනානුපස්සනාවේදී ඔබ පරමාර්ථ ධර්මයේ ගැඹුරින් බොහෝ පිරිසක් අහලා තියෙනවා පින්වත්නි. නමුත් මේ අපේ එදිනෙදා ජීවිතයට එකතු කරගන්න ආකාරය බොහෝ කෙනෙකුට සියලු දෙනාට මේ බොහෝ කෙනෙකුට ඒක හුරු නැහැ. ඒ විශේෂයෙන්ම තරුණ දරුවෝ ඒක හිතුවේ නැහැ. ඒ දරුවෝ හිතුවේ මේක මේ තවත් එක පැත්තක තිබිය යුතු කොටසක් කියන අර ලෞකිකත්වයේ පමණයි එක්ක හිතන්න පටන් ගත්තේ. නමුත් උඩට ගත්ත ආස්වාසය ප්‍රසආස කරගන්න බැරි වුණොත් නැවත ආස්වාසය ප්‍රසආස කළ නැවත ආස්වාස කරගන්න බැරි වුණොත් මොකද පුතේ වෙන්නේ? මම මගේ කියපු පොරොන්දු වෙච්ච ගහ බැනගත්ත දබරගත්ත උදුර ගන්න හදපු මේක නැතුව නම් මට මෙලවක් නැහැ කිසිවක් නැහැ කියලා කියපු මොකද වෙන්නේ? සියල්ල අවසන් නැතනේ. ඊට පස්සේ පරමාර්ථ ධර්මයට අනුව මොකද පුතේ වෙන්නේ දුවේ? සතර පායට තමයි යන්න වෙන්නේ. ඒ තණ්හා මදමාන දිට්ඨි එක්ක නම් මේක සකස් වුනේ සංස්කාර සකස් වල භවාංගවල පිරෙන්න ගියා නම් ඒක තමයි වෙන්නේ. ඒ නිසා සැප වේදනාවක් කෙනකොට වේදනානුපස්සනාවේදී දැන් සුඛ වේදනාවක් කියලා දකින්න. හැබැයි ඒක දැන් කාමාශ්‍රිත වෙන්න පුළුවන්. ඇසෙන් රූප කනෙන් ශබ්ද වශයෙන් අපිට ඔක්කොම විස්තර කරන්න වෙලාව නැහැ. ඔබ දන්නවා ඇසෙන් රූප කනෙන් ශබ්ද නාසයෙන් ආග්‍රහණ ඊළඟට
දිවෙන් රස, කයින් ස්පර්ශ, මනසින් සිතුවිලි. එතකොට සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ප්‍රිය රූපේහි, ප්‍රිය ශබ්දේ, ප්‍රිය ගන්ධේ, ප්‍රිය රසේ, ස්පර්ශයේ සිතුවිල්ල ප්‍රිය නම් අපි සම්මුතියට හිතන විදියට ඇලෙනවා. සම්මුති දැන් යොදාගත්ත දේවල් තියෙන. සම්මුති රටෙන් රට, ජාතියෙන් ජාතිය, සංස්කෘතියෙන් අනුව වෙනස් වෙන පුළුවන්. ඒ අනුව ඇලෙනවා. අකමැති නම් මොකද වෙන්නේ? අපි හිතින් හිතාගත්ත දේ ගැටෙන්න පටන් ගන්නවා. දැන් මෙතන එහෙම වෙන්න එපා. දැන් ඔබ සියලු දෙනාම සුදු වස්ත්‍රයෙන් සරසලා ඉන්නේ. වැරදිලා හරි කියලා තියෙද්දි පාට වෛවර්ණ පාටෙන් යුතු ඇඳුමක් ඇඳගෙන ආවනම් මොකද වණියාරච්චි මහත්මයාට හිතෙන්නේ? කියන්න බලන්න. සමහර විටක ඔබ සමහරට එක දුක් වේදනාවක් හැටියට ගැටීමක් ඇති කරගන්න ඉඩ තියෙනවා. හැබැයි ධර්මානුකූලව ගත්තම ගැටීමක් ඇති කරගන්නේ මේක ගැලපෙන්නේ කියලා දකින්නවා කියනවා. හැබැයි ඒක ගැටීමක් දේශයක් තරහක් බවට පත් කරගන්නේ නැහැ. ඒක තමයි ඉගෙන ගන්න ඕනේ. දැන් සමහර විටක අපි සැපින්නකම් හොඳයි කියලා හිතලා නුඹලා මේ කියන දේ අහන්නේ නැතුව මට දුක් දුන්න. ඔක ස්වාමියා බිරිඳ වෙන්න පුළුවන්, දෙමව්පියෝ දරුවෝ සොහිරු සොහිරියන් එකට වැඩ කරන්න වෙන්න පුළුවන්. නුඹලා මාවත් තරහ ගස්සනවා, මටත් කේන්ති, මගේ ජීවිතයත් නැති කළා කියන තැනකට එනවා. නෑ එහෙම කරගන්න ඕනේ. කල්යාණවන්තෝ කියලා දෙනවා. මග පෙන්නනවා. එහෙම බැරි නම් මොකද කරන්නේ? ඒ අයගේ කර්ම දෝෂ අපේ කර්ම දෝෂ බවට පත් කරගන්න හොඳ නැහැ. ඒකනේ වඩාත්ම දකින්න ඕනේ. අපි නිවැරදි මාර්ගයක ධර්ම මාර්ගයෙන් බැහැර වෙන්නේ නැතුව ඒක දකින්න ඕනේ. පෙන්වලා දෙන්න ඕනේ. අපි ධර්ම මාර්ගයෙන් බැහැර වෙලා අපායටන මාර්ගය හදාගෙන අනිත් අය හදන්න යනවා කියන තැනක නෑ. ඒක බෝධිසත්ව ගුණයක් නෙමෙයි නේද? ඒකනේ අපි තේරුම් ගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියන අපේ රටේ වැඩි පිරිසක් මේ ටික තේරුම් අරන් තියෙනවද? වැරදි හදන්න යන්න ඕනේ. අපි සතර පායට යන මාර්ගය හදාගන්නේ නැතුව. එතන ධර්මයට පුරුදු කර හිතක් තියෙනවා. එතකොට කාමාශ්‍රිතව දකින්න සුඛ වේදනා. හැබැයි දැන් සිහිය පාත්තන්න ඕන. නැත්තම් නොදුනොත් ඒ වැඩෙන්න පටන් ගන්නවා. හැබැයි සුඛ වේදනා පටන් ගන්න ඕනේ. සුඛ වේදනා පුළුවනි ඒක නික්ඛම්මෙන්. සුඛ වේදනාව නික්ඛම්මෙන් දකින්න. ඒ කියන්නේ කුසල සම්පාදනයක් හැටියට සෝමනස්සහගත දකින්න පුළුවන්. දැන් පුතේ ඔබ අම්මා අප්පච්චිට බොහොම ලෙන්ගතුයි. ඒක සලකන එක මේ දෙමව්පියෝ දරුවන්ට ලෙන්ගතුයි. දැන් ඔබට සුඛ සහගතයි. හැබැයි ඔබට අත්හැරලා ඒ සුවේ විඳින්න පුළුවන්. කොහොමද අත්හැරලා විඳින්නේ? මයි පුතේ, මයි දුවේ. නුඹලට හොඳට උගන්වලා මේ ලෝකේ කොතනක හරි සතුටින් ජීවත් වෙනවා දකින්න කැමති. ඒ දැක්ම සුඛයක්. හැබැයි පරමාර්ථ ධර්ම වශයෙන් ඔබ දකිනවා හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු මේ ස්කන්ධ පංචකය තමයි අම්මා තාත්තා අම්මා අප්පච්චි කියන අපි. දුවේ පුතේ නුඹලත් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු හේතුන්ගේ විසිරියාමෙන් නැතිව ස්කන්ධ පංචකයක් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත්. නුඹලා හැදිලා වැඩිලා හොඳට ඉගෙනගෙන ගුණවත් සත්පුරුෂ මිනිස්සු හැටියට අපායට යන මාර්ගයනේ සුගති මාර්ගය හදාගෙන නිවන් අරමුණු කරගෙන මේ දුර්ලභ ලැබූ මනුෂ්‍ය ජීවිතෙන් යුතුව උතුම් ජීවිත ගත කරන සැනසෙල්ලක් මේ වගේ දරුවෝ ලැබීම. නන්දති පුත්තේහි පුත්තිමා කියන තැනින් දෙමව්පියන්ට දරුවෝ නිසා සැනසෙනවා කියන තැනක පහත් වෙන. හැබැයි පරමාර්ථ ධර්මයට අනුව නුඹලා මගේමයි. නුඹලා දකින්න නැතුව බෑ. නුඹලගෙන් තොර ලෝකයකුත් නැහැ. නුඹලගෙන් තොර හිතා ගන්න බෑ. ඒ තැනට එනවද? නෑ. මොකටද දැන් කොහොමද දැන් හිත හදලා තියෙන්නේ? ඔබ කියන බල හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු මේ ස්කන්ධ පංචකයේ ජීවිතේ හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙනවා. මම කියන මම සම්මුතියට මම පරමාර්ථ වශයෙන් මම නෑ. මම නම් මට ඕන ඉදිරියට තියෙන්න ඕනේ. මෙතන තියෙන්නේ හේතුඵල ප්‍රත්‍ය කොටස. ස්කන්ධ පංචකය හට අරගෙන බිඳී නැතිව යනවා. එතකොට ඒ විසිරලා යනකොට මේ මම කියන මමත් නෑ. සම්මුතියත් විසිරලා යනවා. පැහැදිලිනේ? යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ යති. එවන් කන්දේසු සන්තේසු හෝති සත්වෝති සම්මුති. කෑලි කෑලි එකතු කරලා රතයක් කියනවා. කෑලි ටික අයින් කරාට පස්සේ කියනොද රතේ කියලා. යකඩ කෑලි ටික. මේ ධාතු අයින් වුණාට පස්සේ ශරීරයත් ඒ වගේ. ස්කන්ධ පංචකේ විසුරුණා මෙතන නෑ. එතන සත්‍ය පුද්ගලිය. පරමාර්ථ වශයෙන් ඔකට දෙමව්පියෝ දරුවෝ වශයෙන් සාමිසෝ දැක්කා අරතන. නුඹලා ලෙඩ වෙනකොට මට බලාගෙන බෑ හිත රිදෙනවා. වරදක් වෙයි කියලා බයයි. ආදී වශයෙන්. හැබැයි සිහිය පිහිටවලා ඒක දැන් මෙතන ඇලීමෙන් යුක්තවයි මේ ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන්. පරමාර්ථ වශයෙන් එක්කම්මයට එනවා. ඒක निराமிස සුඛයක් හැටියට ගන්නවා. නුඹලා සැනසෙල්ලක් දරුවනේ ස්වාමියා බිරිඳත් එහෙමයි. ඔබ දැකීම සැනසෙල්ලක් නිවන් මඟ අරමුණු කරගත් අපිට කල්යාණවන්තව සසරේ පටන් නිවන් මඟට හේතුවක්. කවුරුද පුතේ උපමා ගත්තොත් සිදුහත් යසෝදරා. ඒ වගේ නකුල මාතා නකුල පිතා මේ වගේ ඕනෑ තරම් චරිත. මේ ලෞකික ජීවිතවල ඒ වගේ චරිත ඇති. ඔබ අමුතිය මතක් නොකරත් ඔබ දන්න සත්පුරුෂ ඔබේම ජීවිත කරගන්න. මහරජිනියක් නොවුනට රූපරාජිනියක් නොවුනට ඔබ කියන විදියට මිනුම් ඇති කරගන්න. සිටු කුමාරයෙක් නොවුනට තට්ටු පිට මාලිගා තිබුණත් නැතත් අර අපි සඳහන් කරපු මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වඩන
දානීය ප්‍රිය වචනේ අර්ථචර්යා සමානාත්මතා ගුණ වඩන, ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා ගුණ වඩන, නිත්‍ය පංචශීලයේ සීලයට සකස් වුණු මෙවැනි ජීවිතත් එක්ක ඔබට දකින්න පුළුවන්. අර සම්මුතිය තුළ සුඛ වේදනාව ඇලීම් බැඳීම් එක සකස් වුණාට හැබැයි සකස් වෙන්න ඕනේ නිරාමිස සුඛය, නික්කම්ම සුඛය කියන එක. ඒකට කියනවා පුතේ අත්හැරීම කියලා. දැන් මේ තරුණ දරුවන්ට කිව්වොත් ඔබ දෙන්න අත්හරින්න කියලා. මොකද තේරුම් ගන්න? දාලා යන්න කියන එකද? එහෙනම් මොකද? සම්මුතියට ළඟින් හිටියත් ජීවිතයේ කෙලවර දක්වා ඔබ කියන විදියට දුකේදී හඬන්න වැළපෙන්න නෙමෙයි. අනේ ඔබට මොකද උනේ කියලා. පිහිට වෙනවා දුකෙන් නිදහස් වෙන ගිලන් වීමට අනිත් දෙයට. හැබැයි හිතෙන් ධෛර්යවන්තව ධර්මානුකූලව ඔබ සකස් වෙන්න. සැපත් තදින් ඇලෙනව නෙමෙයි. අනිත් අය පහත් කළා. අනිත් අයට වඩා අපි හදාගත්ත අපිට තියෙනවා කියලා. උපේක්ෂාවෙන් මුද සැප වුණත් වෙනස් වෙනවා. මොනතරම් වටිනා ගේ දොර හදාගෙන ඉන්නවා කිව්වත් කර්මානුරූපව වෙන්න පුළුවන්. මේ ජීවිතේ හැර ලෙඩ දුකක් මොකද හැතුණත් මොකද වෙන්නේ? තට්ටු මාලිගාවක් වුණා එක පඩියක්වත් නැග ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඇඟිල්ලක්වත් හොල ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අර සැප සදාකාලිකද? නෑ. අන්න ඒ ආදී වශයෙන් ඔබ දැක්ම තුල සුවපත් ජීවත් වෙන. මොනියම් වෙලාවක හෝ ඔබට කියා ගන්න පුළුවන් නම් මමවත් මට හිමි නැති ලොවක්තල මහත්යෝ නැත්තම් නෝනා නැත්තම් දරුවගේ අම්මා ඔබ මගේවත් මම ඔබේවත් වෙන්නේ නැහැ කියලා සඳුන් පුතේ. අපේ වැඩිහිටි දෙමව්පියන්ට තේරුම් ගන්න පුළුවන් මේ ලෝකෙ කොතනක ඔබ ශ්‍රවණය කරනවා. ඔබ තව තව සුවපත් වෙනවනේ. එතකොට අර ලෞකික ජීවිතවල අහන ප්‍රශ්න අඩු වෙනවා. මොකද්ද? උඹ මට රහසෙන්වත් වරදක් කරන්නේ නැහනේ. මම රවට්ටන්නේ නැහනේ. අද කොහෙද ගියේ මට නොකිය? ඒව අහන්න ඕනේ නැහැ. නොකිය ගියාට කමක් නැහැ අවබෝධය තියෙනකොට. හැබැයි අවබෝධය නැති තැන වැරදි වලට පෙළඹෙනකොට සැකය සංతాපය හට ගන්නවා. එතකොට තමයි ගැටලු. දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතයේ සතුට ඔබ කියන එයත් නැති වෙලා තරහ වෛර මදමා නැති කරගෙන මෙලොව ජීවිතේම පේන තෙක්මානිය මරණින් යන්න ඉස්සෙල්ලම අපාය හදාගෙන තියෙන. මාව පිච්චෙනවා වගේ කියන තරහකින් ඉන්න පුළුවන්. දැඩි ආසාවකින් වෙන අරමුණුත් එක ජීවත් වෙන්නේ හිතේ. හැබැයි මෙතන ඉන්නේ තවත් තැනක. පැහැදිලිනේ. ධර්මයේ නොදකීම නිසා නික්කම්මයට එන්න ඕන. දුක් වේදනාවක් එනකොට සම්මුතිය තුල මහන් දැනුම් ගන්නවා. දැන් උනත් තේරුම් ගන්න දුක් වේදනා. දෙපය ධනහිස රිදෙනවා කියනකොට. මොකද පුතේ ධනහිස රිදෙනවා කිව්වේ? ධාතුන් වල ආපෝ ධාතුවයි වැగిරෙන වායෝ ධාතුවයි නිසිලස ගමන් කරන. ගමන් කරන්නේ නැහැ නෙවිල තියෙනකොට. අන්න ඒක තමයි ඔය දැන් ඔය දුක්ඛ. හැබැයි පරමාර්ථ ධර්මයෙන් විදර්ශනාව පුරුදු කරොත් ඒක අවබෝධයෙන් දකිනකොට ඉරියව් මාරු කරනවා. එතකොට සම්මංජිතේ පසාරිතේ සම්පජානකාරී කියන තැන. හැබැයි ඒකත් එක්ක ගැටීමකට යන්නේ. එතකොට නෙක්ඛම්මයට එනවා. ඒ දුක් වේදන නෙක්ඛම්මයකට එනවා. මමවත් මට අයිති නෑ කියලා සම්මුතියට කොතරම් කවල පොල නාවල පිරිසු කළ නුඹට කොච්චර සැප දුන්නද? කවුද මේ නුඹ කිව්වේ? Tamanටම සම්මුතිය ආමන්ත්‍රණය කළා. එහෙන් පුළුවන් නේද ඔබතුමියලට? පියවරුන්ට. කවල පොල නාවල කොච්චර සැප සම්පත් දෙනවද? ආහාර පාන කොච්චර නිදා ගන්න ඕනකොට නිදා ගත්තා. නැගිටිනකොට නැගිට්ටා. ආහාර පාන දුන්න, ඇඳුම් පැළඳ. හැබැයි ওই මොනව කළත් දැන් මේ අහන ප්‍රශ්නේ අඩු ගන්න කොරෝනා වලින් පරිස්සමක් තිබුණා. තවමත් කට බැඳගෙන ලං වෙන්න බැරිව අවිශ්වාසයෙන් නිදහසේ තිබුණු ආස්වාස ප්‍රස්වාසවත් අයිතියක් තිබුණා. ඒ නිසා අර දුක් වේදනා අඳුනගෙන නෙක්ඛම්ම කියන තැනට එන දුක්ඛේ වුණත් අත්තරිනවා. බෙත් හේත් කරන්න. අවබෝධයෙන් දකින්න. අවබෝධයෙන් ඉරියව් මාරු කරගන්න. මේක මොන කර්මයක්ද දන්නේ නැහැ කියලා කේන්තියකට යනවද? නෑ. සමාහිත හිතකින් නැගිට ගන්න බැරුව සමාහිත හිත තියෙනවා බෙහෙත් කරන ගමන්. ඊළඟට නෙක්ඛම්ම සාමිස නෙක්ඛම්ය මධ්‍යස්ථ කියන තැන සාමිස උපේක්ඛාව සාමිස උපේක්ෂාව මධ්‍යස්ථයි කියන තැන උනත් ඔබ තාම අර සැපයි කියන තැනකුත් නැහැ දුක්ඛයි කියන තැනත් නැහැ. හැබැයි එතන සාමිස දන්ව ඊළඟට නිරාමිසව ගන්නවා. එතකොට නෙක්ඛම්මයේ කියන තැනට ගත්තම හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු ඵල විපාක හේතුන්ගේ විසිර යාමෙන් නැතුව යනවා කියන තැන උපේක්ඛා කියන තැනත් ගන්න ඕනේ. ඒක නෙක්ඛම්මය. නික්මීම. අර අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දකින්න. දේශනාව අවසානයේ වෙලාව අවසන්. අපි අර මෙලව ජීවිතයට ගලපා සාකච්ඡා කරන කාලය ගන්නකොට අපිට තියෙන වෙලාව බොහොම අඩුයි. නමුත් එහෙම තමයි තියෙන්න ඕනේ. කරගන්න ඕනේ. මොකද අනිත් පොතේ තියෙන කොටසයි අහලා තියෙන කොටසයි හැමදාම බහලා තියෙනවා. දැන් මේ විදියට මේ හේතුන් ප්‍රත්‍ය කරන සකස් වෙන ඵල හේතුන්ගේ විශ්‍රයාමෙන් නැති වෙනවා කියලා. එතකොට වේදනාවක් තියෙන්නේ. මේක ස්ථිර වශයෙන් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් පවතින සත්‍ය පුද්ගලයෙක් නෑ. පරමාර්ථ වශයෙන් මෙතන මම මගේ කියලා ගන්න විඳීමක් සැප හෝ දුක් හෝ මධ්‍යස්ත නෑ. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකසල හේතුන්ගේ විශ්‍රයාමෙන් නැති වෙනවා කියන තැනකින් දැක්මත් තමා කෙරෙන් දකින්න. ඉස්සල ඔබෙන් දකින්න. ඊළඟට බාහිරව දකින්න. පහසුයිනේ ස්වාමියාගෙන් බිරිඳගෙන් දෙමව්පියෝ දරුවෝ දකින්න එක. එක වහලක් යටිනකොට හොඳටම පේනවනේ. ඒ අවබෝධයේ බාහිර අරමුණින් දැකලා නැවත දකින්න ඕනේ තමා කෙරෙන් බාහිර අරමුණින් දෙකෙම.
සමුදය දකින්න හට ගැනීම වය නැතිවීම දකින්න සමුදය වය උද්‍යව්‍ය ඥානයේ භංග ඥානයේ වශයෙන් අවබෝධයට ගන්න පුළුවන්කම තිබෙනවා. දැන් එතකොට වැටහෙනවා මෙතන මේ හේතු කොටසක් පමණයි පවතින්නේ. ඒ හේතු විසිරීලා යනකොට ඵලයක් නැති වෙලා යනවා. ස්ථිර සත්‍යයේ පුද්ගලයෙක් මම මගේ කියලා කිසිවක් උපාදානය කරගන්නේ නැහැ. සීලේ පිහිටලා තරුණ දරුවනේ වැඩි දෙමව්පියනේ සම්මුතිය තුල කටයුතු කරන්න. ඒ වගේම පරමාර්ථ ධර්මයේ දකිනකොට වෙනස් වීම තුල ලෙඩ දුක් හෝ වේවා අපි කැමැති අරමුණු හෝ වේවා ගැටෙන්නේ යමක් නෙමේ අවශ්‍ය තැන ධර්මානුකූලව සකස් කරගන්නවා. හැබැයි ලෝභ දෝෂ මෝහ වලට මගක් හදාගත යුතු නැහැ. අපිට තිබෙන කාල වේලාව අවසන්. මේ වචන පෙළ මතක තියාගන්න. නාම රූප පරිච්ඡේද පච්චය පරිග්ගහ සම්මසන ඥාන. සම්මස ඥානය කියන්නේ මේ දහම් කොටාසෙම අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දැක ගැනීම. මොකද්ද? නාම රූප පරිච්ඡේද. ස්කන්ධ පංචකයේ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දකිනවා. පච්චය පරිග්ගහ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන්ගේ විසර යාමෙන් නැතු යනවා. සම්මසන ඥානය ධාතු ස්කන්ධ ආයතන සියල්ලම තනි වචනකින් සඳහන් කළොත් සියලු සංස්කාර ධර්මයෝ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත්ය. උද්‍යව්‍ය ඥාන භංග ඥාන ආදී වශයෙන් නව මහා විදර්ශනාට හිත යොමු කිරීම. දැන් යම් වූ අවබෝධයක් ආවනේ ලෞකික වශයෙන්ුත් විශේෂයෙන්ම මේ දුෂ්කර කාලයේ තුල තරුණ දරුවනේ ධර්මානුකූල ජීවිතයේ අවබෝධයෙන් දකින්න. දුර්ලභ ලැබූ මනුස්ස ජීවිතයේ වටිනාකම තේරුම් ගන්න. මේ උතුම් බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න. පවත්නා ගැටළු වලට විසඳුම් හොයාගන්න. හැබැයි කෙලෙස් භවාංගවල සකස් නොවන ආකාරයෙන් සතර පාය සකස් නොවන ආකාරයට සිත සිහිය පුරුදු කරගන්න ආරාධනා කරමින් හැමතෙම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවායි ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සදහවත්නි සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වන වේදනානුපස්සනාව කියන ධර්මතාවය මූලාශ්‍රය බවට පත් කරගනිමින් ඊ타මත්ම හරවත් වූ වැදගත් දේශනාවක් අද දවසේදීත් අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ විසින් අප වෙනුවෙන් දේශනා කරන්නට කටයුතු කළා. විශේෂයෙන්ම උන්වහන්සේ දේශනා කළා වූ ඒ කරුණු කාරණාවන් අපි සිත තුළ ධාරණය කරගනිමින් ඒ අනුව අපේ ජීවිතය හැඩගස්වාගත් විට මෙලව ජීවිතය වගේම අපේ පරලොව ජීවිතයත් සුගතිගාමී ජීවිතයක් බවට පත් කරගන්නට අපට නිසක වශයෙන්ම පුළුවන්කම ලැබේවි. ඉතින් ඒ අරමුණ අපේක්ෂාව පෙරදරි කරගෙන අද දවසේදීත් සුපසංජීවිතය ධර්ම සාකච්ඡාමය වැඩසටහන තුලින් ඔබට ඒ හරවත් වූ දේශනාව අපි ඔබ වෙනුවෙන් සම්නිවේදනය කළේ. ඉතින් සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ඉතිරි කොටස් පිළිබඳවත් අපි ඉදිරි වැඩසටහන් තුළදී ඔබට පැහැදිලි කර දෙන්නට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන අදට දේශනාවට ලැබී තිබෙන කාල වේලාව අවසන් වන නිසා නිමාවට පත් කරන්නට සූදානම් වෙනවා. ඊටමත් එන් අද දවසේ සුපසංජීවිතයේ වැඩසටහනට ස්වකීය දායකත්වය ගනිමින් කටයුතු කළ සුපින්වතුන් පිරිස ඔවුන්ගේ අරමුණු පැහැදිලි කරමින් පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. සදහවත් පින්වත්නි අද දවසේ සුපසංජීවිතයේ සදහම් සාකච්ඡාව දෙසුමෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කළේ වී.එස්. වන්‍යාරච්චි මහත්මාණන්, ඉන්ද්‍රානි සුජාතා කුරුවිට මහත්මියන්, ඒ වගේම දියණිය සහ බෑණුනුවන් ඇතුළු පවුලේ පින්නතුන්ලා විසින් මේ පින්වත් පිරිස බොහොම සදැහැති පිරිසක් අද දවසේ මෙහි දායකත්වයෙන් ඔබට සෙත් පතාගෙන හැමතෙම සෙත් පතලා මියගිය ඥාතීන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. විශ්‍රාමික විදුහල්පති ගුණදාස වන්‍යාරච්චි මහත්මයා, විශ්‍රාමික පාඨශාලාචාර්ණී පැට්‍රීෂියා සිරිමාන්න මහත්මිය, විශ්‍රාමික නියෝජ්‍ය සම්පකාර කොමසාරිස් කේ.කේ. සිල්වා මහත්මයා, කල්යාණි සුනිත්‍රා ජයවර්ධන මහත්මිය, ලොකු අම්මා විශ්‍රාමික විදුහල්පතිනි එවුලින් සිරිමාන්න මහත්මිය, නැන්දා විශ්‍රාමික විදුහල්පතිනි ජුලියානා වන්‍යාරච්චි මහත්මිය, ඒ මියගිය සියලු ඥාති දෙමව්පියෝ ආදී සියලු ඥාති හිත මිත්‍රාදීන් නමින් ඔබ පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ උතුම් දෙසුම සාකච්ඡාව ශ්‍රවණය කළ ඔබ හැම දිනාටමත් ඔබ හැම නමින් මේ දුණු ඥාති හිත මිත්‍රාදීන් නමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න පුළුවනි. ඒ වගේම සුජීවත්ව සිටින සියලු ඥාතීන් හට හා පින්කම් වෙනුවෙන් සහභාගී වූ හැම දිනාටම නිරෝගී බව දීර්ඝායස ප්‍රාර්ථනා කරන්නට පුළුවනි. මෙහි සම්පත්ත සිටින අපේ පින්වත් මෞතුමියන් වෙනුවෙන් ප්‍රධාන කොටව නිදුක්ව නිරෝගීව දීර්ඝායස ඔබ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. දේශකයන්න් වහන්සේට නිරෝගී සුවය දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව
මෙහෙවන පුතුණුවන්ටත් ජීවන්ත පුතුණුවන්ටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුණ්‍යානුමෝදනා කරන අති ගෞරවනීය මඩිහේ පඤ්ඤාසී මහානායක ස්වාමින් වහන්සේ, පූජනීය ගංගොඩිල සෝම ස්වාමින් වහන්සේ, අති ගෞරවාර දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වදාළ සියලු මහා සංඝරත්නයටත් රට ජාතිය වෙනුවෙන් දීපිදු රණවිරුවන්ටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න වන්‍යාර්ජුන මහත්මයා එතුමිය බලාපොරොත්තු වෙනවා. මෙතෙක් වේලා මේ සියලු ආකාරයෙන් රැස් කළා වූ පුණ්‍ය ධර්මියෝ ඉහත නම් සඳහන් කළ සියලු ඥාති හිත මිත්‍රාදීන් නමින් අනුමෝදන් වේවා. ඒ හැමගේ සසර ගමන නිදුක්ව නිරෝගීව සුවපත් ඊතා ඉක්මන් අවස්ථාවකම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවනින් සැනසෙත්වායි පින්පතා සාදු කියන්නේ. පින් කැමති සියලු දෙවියන් පුණ්‍යානුමෝදනා ලබා සතුටු වන්න. සතුටටපත් වුණා වූ සියලු දෙවියන් කරුණා මෛත්‍රියෙන් පින්වත් වූ ඔබ දෙපළක් දරුවන් සහභාගී වූ හැමත් රටේ ලොව කොතනක හෝ වෙසමින් ශ්‍රවණය කළ නැරඹූ ඔබ හැම දිනාටමත් නිදුක්ව නිරෝගීව සුවපත් සියලු කායික මානසික සුවයන් වඩුව සලසාගෙන ජීවිත ගමනේ හැම සැනසෙල්ලක් යහපතක් අභිවෘද්ධියක් සැලසෙන්න නායක ස්වාමින් වහන්සේට ජීවන්ත පුතුණන් කාර්යමණ්ඩලයේ හැමතත් නිදුක් නිරෝගී දීර්ඝාය සම්පන්නිය සැලසේවා. අප රට තුළ මේ දිනවල පවත්නා දුක්ඛ දෝමනස්ස කාලේ ඉක්මනින් බැහැර වෙලා මුළු රටටම ශාන්තියක් වේවා. ඒ සඳහා පුණ්‍යානුමෝදනා ලබන සීල දෙවියන්ගේ රැකවරණයේ ආශිර්වාදය නොමදව වේවා. එම දෙවියෝ ධර්මාබෝධය ලබා සැනසෙත්වායි පින්පතා සාදු කියන්නේ. සාදු සාදු එක කියමු. ඉදන් වූ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් වූ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං. හැම දිනාට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවා.